වාසනාවන්ත පින්වතුනි, අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පයේ තුල. මේ කල්පයට මහා භද්‍ර කල්පය කියන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා. මේ ලෝකේ දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගත්තාම උන්වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක්. එතන කල්ප වලින් ගත්තාම අසංකේය 4කුත් තවත් කල්ප ලක්ෂයක්. එදා දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්ත තැන ඉඳන් සාරා සංකේය කල්ප ලක්ෂයක් දස පාරමී පුරාගෙන ආවා. එතකොට ඒ සාරා සංකේය කල්ප ලක්ෂය තුල මහා භද්‍ර කල්ප පහළ වෙලා තියෙන්නේ මේ මහා භද්‍ර කල්පේ විතරයි. වැඩිපුරම තියෙන්නේ බුද්ධ ශූන්‍ය කල්ප. එතකොට හිතන්න මේ සාරා සංකේය කල්ප ලක්ෂයකටම බුදුවරු කී නමද පහළ වෙලා තියෙන්නේ. දීපංකර බුදුහාමුදුරන්ගේ ඉඳන් ගෞතම බුදුහාමුදුර වෙනකම් අපේ බුදුහාමුදුර විවරණ ගත්තේ සූවිසි බුදුවරුන්ගේ. එතකොට 24 නමක් තමයි පහළ වුණේ. එතකොට අපිට පේනවා කල්ප වලින් අසංකේය 4කුත් තවත් කල්ප ලක්ෂයක් තුල බුදුවරු 24 නමක් පහළ වුණා කියන්නේ සමහර කාල තිබිලා තියෙනවා කල්ප අසංකේය බැගින් බුද්ධ ශූන්‍ය වෙච්ච අවස්ථා 4ක්. එතකොට අපිට පේනවා බුද්ධ ශූන්‍ය කල්ප කොච්චර ලෝකේ තියෙනවද? ඊළඟට කල්ප 20000 30000 60000 එහෙම දහස් ගණන් බුද්ධ ශූන්‍ය වෙච්ච කාල තිබිලා තියෙනවා. දැන් අපි චුට්ටක් නිකන් කල්පය කියලා තේරුම් ගමු. කල්පය කියලා එකක් තමයි ආයුෂ් කල්පයටත් කල්පය කියන්නේ. ආයුෂ් කල්පය කියන්නේ ඒ කාලේ තියෙන පරමායුෂ. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මනුස්ස ලෝකෙ මිනිස්සුන්ගේ පරමායුෂ කාලයකට අවුරුදු අසංකේයයට වැඩි වෙනවා කියලා. එහෙම වැඩි වෙච්ච පරමායුෂ අඩු වෙලා අන්තිමටම කීයට යනකම් බහිනවද පරමායුෂ? අවුරුදු 10ට යනකම් පරමායුෂ බහිනවා. එතකොට ඒ කාලේ තියෙන මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාවටත් කියනවා ආයුෂ් කල්පය කියලා. ඒ අරින්න අපි කල්පය කියන්නේ මොකද්ද? දැන් මේ මහා භද්‍ර කල්පය කියපුවහම ඒ කල්පයට අවුරුදු වලින් කීයද? දවසක් බමුණෙක් බුදුරජාන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයට අවුරුදු කීයද කියලා අහුවා. බුදුරජාන් වහන්සේට එතකොට මේ බමුණට බුදුරජාන් වහන්සේ වදාලා මේ කල්පයට අවුරුදු වලින් අවුරුදු 100යි 1000යි ලක්ෂයයි බින්දු ගානකින් කියන්න බෑ කිව්වේ. ඒ තරම් දීර්ඝයි කිව්වා. එතකොට අහුවා ස්වාමීනි එහෙනම් උපමාවක් හරි. ඔන්න බලන්න උපමා දෙකක් තියෙනවා බහලා ඇති. එකක් තමයි යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. සැතපුම් 16ක් දිග පළල උස ඇති විශාල අබ කන්දක් තියෙනවා. අබෑට දන්නවනේ පුංචි අබෑට. එතකොට සැතපුම් 16ක් දිග 16ක් පළල ඒ තරම් උස විශාල අබ කන්දක් තියෙන. සැතපුම් 16 කියන්නේ කිලෝමීටර් වල 1.6න් වැඩි කරපුවාම කිලෝමීටර් ගානේ. අපි නිකන් හිතමු අපි ඒකත් පැත්තක තියලා අපිට තේරෙන කන්දක් නිකන් සිරීපාද කන්ද වගේ අබ කන්දක් කියලා හිතන්න. අවුරුදු 100කට එකා බැටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ තව එකා බැටයක් අයින් කරනවා. ආයෙමත් අවුරුදු 100කට පස්සේ තව එකා බැටයක් අයින් කරනවා. මහණෙනි යම් කාලයක් එනවද ওই විශාල අබ කන්ද අවසන් වෙන කල්පේ ඒ තරම් දීර්ඝයි කිය. එතකොට නිකන් හිතා ගන්නකො කල්පයක් කියන්නේ කොච්චරද කියලා. එතකොට මේ කල්පයකට අන්තක් කල්ප ගණනාවක් තියෙනවා. කල්පයකට අන්තක් කල්ප තියෙනවා. අන්තක් කල්ප කියන්නේ මේ කල්පය තුල ජීවත් වෙන මිනිස්යාගේ ආයුෂ කාලයකට වැඩි වෙලා අවුරුදු වලින් අසංකේයයට වැඩි වෙනවා කියන. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩු වෙලා අන්තිමටම අවුරුදු වලින් අවුරුදු 10ට බහිනවා. අවුරුදු 10ට බහිනකොට අන්තක් කල්ප විනාශ සිද්ධ වෙනවා. පළවෙනි අන්තක්කල්ප විනාශේ ලෝකෙ ගින්නෙන් විනාශ වෙනවා කියලා තියෙනවා. ලෝකෙම ගිනිගෙන විනාශ වෙලා යනවා. ඒක හැමෝම මැරෙන්නේ නැහැ. ඒ මනුස්ස ලෝකෙ විතරයි හැබැයි. දැන් අර සත්ත්ව සූර්යෝද්ගමන සූත්‍රෙ නෙමෙයි. ඒකෙදි අකනිටා බඹලව දක්වාම සියලු ලෝක විනාශ වෙනවා. අන්තක්කල්ප විනාශෙදී මනුස්ස ලෝකෙ ගින්නෙන් විනාශ වෙනවා. එහෙම විනාශ වෙනකොට ටික දෙනෙක් ජීවිත බේර ගන්නවා. ඒ අයගෙන් පටන් ගන්නවා දෙවෙනි අන්තක්කල්ප. ආයමත් ඒ අයගෙන් පරම්පරාවට ටික ටික ගුණධර්ම පිරීම නිසා ආයුෂ වැඩි වෙලා අවුරුදු
ආයෙමත් කාලයක් යනකොට අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා කියන. එහෙම වැඩි වෙච්ච ආයුෂ ආයෙමත් එතන ඉඳන් ටික ටික පිරිහිලා කාලයක් යනකොට මිනිස්සුන්ගේ ආයුෂ ආයෙත් පිරිහෙනවා අවුරුදු 10ට. එතකොට දෙවනි අන්තක් කල්පයේ ගින්නෙනුයි ජලේනුයි විනාශ වෙනවා ලෝකෙ. එතනිනු ජීවිත බේරෙනවා ඊටාම සුළු පිරිසක්. ඒ අයගෙන් පටන් ගන්නවා තුන්වෙනි අන්තක් කල්පය. තුන්වෙනි අන්තක් කල්පේ පටන් ගන්නකොට මිනිස්සුන්ගේ ආයුෂ ජීවිත බේරිච්ච අයගේ අවුරුදු 10යි. ඊළඟට ඒ අයගෙන් ආයෙමත් ටික ටික පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ ටික ටික වැඩි වෙලා කාලයක් යනකොට අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් පිරිහිලා ආයෙමත් කාලයක් යනකොට අවුරුදු 10ට පිරිහෙනකොට තුන්වෙනි අන්තක් කල්පයේ ගින්නෙන් ජලයෙන් සුළඟෙන් කියන තුනෙන්ම විනාශ වෙනවා. එතනින් පටන් ගන්න හතරවෙනි අන්තක් කල්පය. අර ඉතුරු වෙන යන්තම් ජීවිත බේර ගන්න ටික දෙනෙක්ගෙන් පටන් ගන්නවා හතරවෙනි අන්තක් කල්පය. අපි මේ ඉන්නේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක් කල්පය. එතකොට ඒ පටන් ගත්ත හතරවෙනි අන්තක් කල්පේ ආයුෂ වැඩි වෙලා ආයෙමත් අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩු වෙලා අවුරුදු 10ට පිරිහෙනකොට හතරවෙනි අන්තක් කල්ප විනාශ වෙන්නේ සප්ත අන්තක් කල්ප විනාශයක්. එතකොට පළවෙනි අන්තක් කල්පේ ගින්නෙන්, දෙවෙනි අන්තක් කල්පේ ගින්නෙනුයි ජලේනුයි, තුන්වෙනි අන්තක් කල්පේ ගින්නෙන් ජලයෙන් සුළඟෙන්, හතරවෙනි අන්තක් කල්පේ සප්ත අන්තක් කල්ප විනාශයක්. සප්ත අන්තක් කල්ප විනාශ කියන්නේ මිනිස්සු එකිනෙකා අවියාවිද තනාගෙන මෘග සංඥා පහළ වෙලා මිනිස්සු මරාගෙන මෘගසා වරුසාවල් වැහැලා ලෝකේ ලේවිලක් වෙලා අවසන් වෙනවා. ඒකට කියනවා හතරවෙනි අන්තක් කල්ප විනාශේ සප්ත අන්තක් කල්ප විනාශය. එතනින් ජීවිත බේරෙන ටික දෙනෙක්ගෙන් පටන් ගන්නෙ පස්වෙනි අන්තක් කල්පේ. එතකොට ඔන්න දැන් අපිට අන්තක් කල්ප කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. කල්පයක් තුල ජීවත් වෙන මිනිස්සුන්ට අන්තක් කල්ප ගණනාවක් ගැන දේශනාවේ තියෙනවා. ඒ අතර පළවෙනි අන්තක් කල්ප වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා එතනින් ආයුෂ පිරිහිලා අවුරුදු 10ට පිරිහිලා අවුරුදු 10ෙදි කෙලෙස් ඇවිස්සිච්ච නිසා ලෝකේ අන්තක් කල්ප විනාශ වෙනවා. එතකොට දැන් ඔය අසංඛ්‍යයට ආයුෂ වැඩි වෙනවා කියපුවාම අද අපි ඉන්න ආයුෂත් එක්ක අපිට නිකන් හිතා ගන්නවත් බෑ. අපිට හිතෙන්නේ සමහරට ඕක බොරුවක් කියලා. අපිට හිතා ගන්න බෑ. හැබැයි දේශනාවේ තියෙනවා මහණෙනි දීර්ඝ ආයුෂ ඇති කාලවල අවුරුදු 1000න් එහාට ආයුෂ වැඩි වෙනකොට දසදහස් ගණන් ආයුෂ වැඩි වෙනකොට මනුස්ස ලෝක ඇතැම් කාමාවචර දිව්‍ය ලෝක වගේ සැප බහුල වෙනවා කියලා. දීර්ඝ ආයුෂ ඇති කාලවල දෙවියන් හිතනවා කියනවා මේ කාලේ අපිට දිව්‍ය ලෝක වලට වඩා මනුස්ස ලෝක හොඳයි කියලා. ඒ නිසා දෙවිවරු මනුස්ස ලෝකෙ හිත පිහිටවල මනුස්ස ලෝකෙට එනවා කියනවා පංචකාමයන් ගැන සැප විඳින්න. ඒ තරම් මනුස්ස ලෝකේ ඒ කාලේ සැප සම්පත් බහුලයි. හැබැයි දිව්‍යයන්ගේ ආයුෂය අඩු වැඩි වීමක් වෙන්නේ නැහැ කියන දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ආයුෂ ඒ ප්‍රමාණයෙන්ම තියෙනවා. මනුස්සයන්ගේ තමයි ආයුෂ අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ අන්තක් කල්පවල. එතකොට හිතන්න දැන් අපි මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්ප ගැන හිතමු. මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අරහිම වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච තැන ඉඳන් ආයුෂ අඩු වෙගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 40000ක් වෙච්ච තැන තමයි කකුසඳ බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට කකුසඳ බුදුහාමුදුරන්ගේ ආයුෂ අද නිකන් හිතා ගන්නවත් පුළුවන්ද අපිට? දේශනාවේ තියෙන මිනිස්සුන්ගේ ආයුෂ ඒ කාලේ අවුරුදු 40000ක්. එතකොට කකුසඳ බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව මිනිස්සුන්ගේ 40000ක් කියන ලෝකෙ. එතකොට ඒ පළවෙනි අන්තක් කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ අර ආයුෂ දැන් අඩු වෙමින් යන කාලේ උන්වහන්සේ පහළ වුණේ ඒ 40000 ආයුෂත් අඩු වෙලා ආයෙමත් අවුරුදු 10ටම අඩු වෙලා පළවෙනි අන්තක් කල්පේ විනාශ වෙලා ගියා. එතනින් පස්සේ ලෝකෙ පහළ වුණේ දෙවනි අන්තක් කල්ප. දෙවනි අන්තක් කල්පේ තර වගේම ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩු වෙලා අවුරුදු 30000 වෙච්ච තැන දෙවනි අන්තක් කල්පේ කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා.
එතකොට මේ මහා භද්‍ර කල්පයේම තමයි. හැබැයි පළවෙනි අන්තක් කල්පෙ මිනිස්සුන්ගේ ආයුෂ අසංඛ්‍යයෙන් ඉඳන් අඩු වෙලා අවුරුදු 30000ට අඩු වෙච්ච තැන තමයි කකුසඳ බුදුහාමුදුරුවෝ පහළ වුණේ. මේ මහා භද්‍ර කල්පයේම දෙවනි අන්තක් කල්පෙ මිනිස්සුන්ගේ ආයුෂ අසංඛ්‍යයෙන් ඉඳන් අඩු වෙගෙන ඇවිල්ලා අවුරුදු 30000 වෙච්ච තැන තමයි කොණාගමන බුදුහාමුදුරුවෝ පහළ වුණේ. එතකොට කොණාගමන බුදුහාමුදුරන්ගේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000. ඒකත් අපිට හිතා ගන්න පුළුවන් ද වර්තමානයේ. අපි ඉන්න ආයුෂත් එක්ක ගත්තහම ඒකත් අපිට හිතන්නවත් අමාරුයි. එතකොට කොණාගමන බුදුරජාන් වහන්සේගේ පස්සෙත් අර පිරිහෙමින් පැවතිච්ච ආයුෂ ටික අඩු වෙලා අවුරුදු 10ටම පිරිහෙනවා. එතනින් දෙවනි අන්තක් කල්ප විනාශ වෙනවා. ඊළඟට පටන් ගන්නෙ තුන්වෙනි අන්තක් කල්පය. තුන්වෙනි අන්තක් කල්පෙත් මිනිස්සුන්ගේ ආයුෂ උහුම වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ පිරිහීගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 20000ක් වෙච්ච තැන තමයි මේ මහා භද්‍ර කල්පයේම තුන්වෙනි අන්තක් කල්පේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට කාශ්‍යප බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ක්. ඒත් මේ මහා භද්‍ර කල්පයේම තමයි. හැබැයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අර 20000 ආයුෂත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වුණා. ඒ අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක් කල්ප විනාශය වුණා. ඊළඟට පටන් ගත්තේ හතරවෙනි අන්තක් කල්පේ. මේ හතරවෙනි අන්තක් කල්පේ අර ඉතුරු වෙච්ච අයගෙන් ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයටම වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අඩු වෙගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් වෙච්ච තැන තමයි හතරවෙනි අන්තක් කල්පේ අපේ බුදුරජාන් වහන්සේ පහළ වුණේ. එතකොට ඔබ බලන්න සූවිසි බුදුරජාන් වහන්සේලා ගැන, අටවිසි බුදුරජාන් වහන්සේලා ගැන. අතීතේ පහළ වෙච්ච හැම බුදු කෙනෙකුටම අවුරුදු දහස් ගණන් ආයුෂ තිබිලා තියෙනවා. අපේ බුදුරජාන් වහන්සේ ගැන විතරයි ධර්මයේ සඳහන් වෙන්නේ අල්පායුෂ්ක බුදු කෙනෙක් කියලා. පෙර බුදුවරු ගැන හඳුන්වනකොට අපේ බුදුරජාන් වහන්සේ ගැන හඳුන්වලා තියෙන්නේ අල්පායුෂ්ක බුදුරජාන් වහන්සේ කියලා. මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 120ක් වෙච්ච තැන තව චුට්ටක් අඩු වුණා නම් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඇයි ඒ? දේශනාවේ තියෙනවා හැම බෝසතාණන් වහන්සේ නමක්ම තුසිත දෙව්ලොව ඉඳන් පස් මහ බැලුම් බලනවනේ. මොනවද ඒ? කාලය, දීපය, දේශය, කුලය, මව. එතන කාලය කියලා බලන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් දැන් මනුස්ස ලෝකේ තියෙනවද? ඒ බලන්නේ මිනිස්සුන්ගේ ආයුෂ ප්‍රමාණ ගැන බලන්න. මිනිස් ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියනවා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පල්ලෙහාට ඇවිල්ලා කියන්නේ කෙලෙස් වැඩි කියලා. ඒ කාලවල බුදුවරු පහළ වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන, නිවන ගැන, අතහැරීම ගැන, විමුක්තිය ගැන දහම් දෙසුවට මිනිස්සුන්ට කෙලෙස් වැඩි කියලා. ඒ නිසා මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඊළඟට ලෝකෙ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයට වඩා වැඩි නම් ඒත් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියන. අසංඛේයයට ආයුෂ තිබුණට ඒ කාලවල බුදුවරු පහළ වෙන්නේ නැහැ. එතකොට මිනිස් ආයුෂ අවුරුදු ලක්ෂයෙන් 15ටත් අවුරුදු 100න් ඉහළටත් කියන ඔය පරාසය තුල විතරයි කියන අන්තක් කල්ප අතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. මොකද අවුරුදු ලක්ෂයට වඩා වැඩි කියන්නේ මනුස්ස ලෝකේ සැප වැඩි කියන. මිනිස්සුන්ට අනිත්‍ය ගැන, දුක ගැන, අතහැරීම ගැන කිව්වට මිනිස්සුන්ගේ හිත යොමු කරන්නේ ඇයි? සැප සම්පත් බහුලයි කියනවා මේ කාලවල. මිනිස්සු පංචකාමයන් තුලම මුසපත් වෙලා ඉන්න කාල කියන. ඒ නිසා අවුරුදු ලක්ෂයට වඩා වැඩි නම් ඒත් බුදුරු පහළ වෙන්නේ නැහැ කියන. දැන් එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ දැන් බලන්න කකුසඳ බුදුහාමුදුරුවෝ පහළ වුණේ අර අතර ලක්ෂයත් 100ත් අතර. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000යි. කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000යි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. අපේ බුදුරජාණන් වහන්සේ තමයි අන්තිම සීමාවේ නිකන් ළඟ අවුරුදු 120යි මිනිස්සුන්ගේ ආයුෂ. තව චුට්ටක් පල්ලෙහාට පිරිහුණා නම් අවුරුදු 100න් 15ට පිරිහුණා නම් ඊළඟ අන්තක් කල්පේ තමයි ආයි මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක් කල්පෙට බුදු කෙනෙක් නැති වෙනවා. ඒකට හේතුව
දැන් දේශනාවේ තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ මේ 4 වෙනි අන්තක්කල්පේ බුදු වෙන්න හිටපු කෙනා නෙමෙයි මේ. මේ මහා බද්ද කල්පේ පටන් ගන්නකොටම පාරමී පුරාගෙන ඇවිල්ලා 5 දෙනෙක් හිටියා බද්ද කල්පේ ආරම්භ වෙනකොට පිළිවෙලින් බුදු වෙන්න බලාගෙන. ඒ අතර බුද්ධත්වයට පත් වෙන්නත් සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරන ප්‍රඥාධික බෝසතාණන් වහන්සේලා. අපේ බෝසතාණන් වහන්සේ ප්‍රඥාධික කෙනෙක්. ඒ නිසා සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආවා. ඊළඟට සද්ධාධික බෝසතාණන් වහන්සේලා අටා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරන. අසංකීය 8ක් උත් කල්පලක්ෂයක්. ඒ වගේ දෙගුණයක් එතකොට. වීරිය අධික බෝසතාණන් වහන්සේලා අසංකීය 16ක් උත් කල්පලක්ෂයක් පාරමී පුරන. ඊළඟට පහළ වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ වීරිය අධික බෝසතාණන් වහන්සේ නම. එතකොට අපේ බෝසතාණන් වහන්සේ දස පාරමී පුරන්නත් අසංකීය 12කට කලින් තමයි උන්වහන්සේ පාරමී පුරන්න පටන් අරන් තියෙන්නේ. එතකොට ඔය විදිහට පාරමී පුරාගෙන ඇවිල්ලා පිළිවෙලින් බද්ද කල්පේ ආරම්භ වෙනකොටම බුදු වෙන්න බලාගෙන හිටියේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, මෛත්‍රී, ගෞතම හැටියට නමයි මේ 5 දෙනා බුදු වෙන්න බලාගෙන හිටියේ. ඔය අතරේ උබහලා තියෙනවනේ අර කොටි දිනක කටට පැනපු කතාව. එදා අපේ බෝසතාණන් වහන්සේ, මෛත්‍රී බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුහාඳුරන්ගෙන් පස්සේ ওই සිදුවීම වෙන්නේ. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන මේ 3 දෙනා බුදු වෙලා ඉවරයි. එතකොට ඊළඟට බුදු වෙන්න ඉන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඔන්න ඔය අතර තමයි ගෞතම බුදුහාමුදුරුවෝයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් බුදු වෙන්න ඉන්න දෙන්න දෙව්ලොව ඉඳන් තුසිත දෙව්ලොවින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා දෙන්නම තාපස පැවිද්දෙන් තරුණ වයසේම පැවිදි වුණා. වැඩි මහල් කෙනා තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගුරුවරයා. ගෝලයා වුණේ අපේ බෝසතාණන් වහන්සේ. ওই දිනම බොහෝ කාලයක් ඒ වෙනකොට දීර්ඝ ආයුෂ ඇති කාලයක් කියනවා. හිමාල මහ වනාන්තරයේ අවුරුදු 1000 ගණන් තවුස්ලම් පුරමින් මහ වනාන්තරයේ වැඩ ඉඳලා තමයි දවසක් කැලෙන් යනකොට තමයි එක තැනක් හෙලක් වගේ තැනකදී කොටි දෙනක් පහලට වැටිලා පැටවු ටිකත් එක්ක දැන් පැටවුන්ට නම් කොටි දෙනක කිරි ටික හරි තියෙනවනේ බොන්න. කොටි දෙනට කන්න දෙයක් නැහැ. අර පස් කනවා, බිම පෙරලෙනවා, දවස් ගාණක් උඩට ඒ ගන්න බැරුව ඉඳලා බැරිම තැන දැන් පැටවු කන සූදානම් වෙච්ච වෙලාව. එදා බොහොම අමාරුවෙන් මෙතනින් යනකොට තමයි මේ බෝසතාණන් වහන්සේලා දෙනම සතෙක් කෙඳිරි ගාන හඬ ඇහුණා. කෙඳිරිලි හඬක් ඇහුණා. ඒ වෙලාවේ නතර වෙලා බැලුවා බලනකොට පහළ හිලක් වගේ තැනක මේ කොටි දෙන පැටවු ටිකත් එක්ක වැටිලා. කල්පනා කරා දැන් කොටි දෙන උඩට ගත්තොත් අපි දෙන්නව මරාගෙන කයි දැන් ඉන්නේ බඩකින්නේ ඉන්නේ. ඒ නිසා ඉස්සල්ලා කොටි දෙනගේ කුසගින්න නිවලා උඩට ගන්න ක්‍රමයක් හිතමු. දැන් මේ පැටවු කන්න සූදානම් වෙන්නේ බඩකින්න වැඩිකමට. ඒ නිසා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියනවා ඔබ උතන්ට වෙලා රැකගෙන ඉන්න. කොටි දෙනට පැටවු කන්න දෙන්න එපා. ඔබ කොහොම හරි පැටවු ටික පරිස්සම් කරගන්න ওই ගල උඩට වෙලා බලාගෙන ඉන්න කිව්වා. මම ඉක්මනට කැලේට ගිහිල්ලා ආහාර ටිකක් හොයාගෙන එන්නම් කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කැලේට ගියා. ගිහිල්ලා ඉතින් කැලේ හොයනවා සත්තු මරාගෙන ඉනව නෙමෙයි මැරිච්ච සතෙක්ගේ හරි මොනවා හරි අතහැරලා දාලා ගිය දෙයක් හොයාගෙන යනවා. දැන් හොය කොටි දෙනගේ කුසගින්න නිවන්න ආහාරයක් හොය කැලේ ඇවිදිනවා. මෙහෙම බොහෝ වෙලාවක් ගත වුණා. එන පාටක් තාම පේන්නේ. කොටි දෙන්නට කුසගින්න දරා ගන්න බැරිම තැන තමයි පැටවු කන්න සූදානම් වුණේ. ඒ වෙලාවේ බැලුවා ඈතින්වත් එන පාටක් පේන්නේත් නැහැ. අන්තිමට කල්පනා කර අපේ බෝසතාණන් වහන්සේ මේ කොටි දෙන පැටවු කන්න සූදානම් වෙන්නේ පැටවු ළඟට යනවා, කට අරිනවා, ආයි පස්සට එනවා, බිම පෙරලෙනවා. දරා ගන්නම බැරිම කුසගිනි වේදනාව නිසා තමයි පැටවු කන්න සූදානම් වෙන්නේ. ඒ වෙලේ උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා මේ දීර්ඝ සංසාර ගමනේ දාන පාරමිතාව පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් මම පුරපු වාර අනන්තයි. ඒ නිසා මගේ දැන් පාරමී සියල්ල සම්පූර්ණයි. මම දැන් බුදු වෙන්න ආසන්නයි. නමුත් මේ මොහොතේ මට ආයිමත් පින් කරගන්න පාරමී පුරා ගන්න අවස්ථාවක් සැලසුණා.
මේ කොටි දෙනගේ කුසගින්න නිවේවා, පැටවුන්ගේ ජීවිත ආරක්ෂා වේවා. මේ පිනෙන් මට ඉක්මනින් මතු ලෝතුරා බුද්ධත්වයේ ලැබේවා කියලා පැන්න පල්ලෙහාට. එතකොට බලන්න උන්වහන්සේට ඒ මොහොතේ සිහි වුණේ මට ඉක්මනින්ම බුද්ධත්වයේ ලැබේවා කියලා තමයි පල්ලෙහාට පැන්නේ. පැනලා අර කොටි දෙනට ජීවිතේ පූජා කරා. ටික වෙලාවකට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇවිල්ලා බැලුවා, බලනකොට ගෝලයා නැහැ. එතන ආරක්ෂාවට තිබ්බ ගෝලයා නැහැ. පහළ බලනකොට ඇඳගෙන හිටිය තවුස් පිරිකල් වල රෙදි කෑලි තියෙනවා, ලේ තැවරිලා තියෙනවා. කාරණී වැටුණා. හැබැයි අදිෂ්ඨානයක් කරලා බැලුවා ලෙස්සලා වැටුණාද නැත්නම් ඇත්තටම පරිත්‍යාගයක් කරාද, මොන වගේ ප්‍රාර්ථනයක්ද කරේ. බලනකොට දෙන්නම අෂ්ට සමාපatti වලටම හිත වඩාගෙන තවුස් දම්පුරපු තාපසියෝ දෙන්න. ඒ වෙලාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැක්කා දිවසින් මේ කරපු ප්‍රාර්ථනාව. මට ඉක්මනින්ම මතු ලෝතුරා බුද්ධත්වයේ ලැබේවා කියලා තමයි ජීවිතේ පූජා කරන්නේ. ඒ වෙලාවේ පිළිවෙලින් මේ මහා බද්ද කල්පේ 4 වෙනියට බුදු වෙන්න හිටිය මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතනදී ප්‍රාර්ථනාවක් කරා, ඉක්මම් බුදුන් බුදු වුණා වේ කියලා. මම ඊළඟට බුදු වෙනවා කියලා පියවරක් පස්සට ගත්තා. ඒ උන්වහන්සේගේ අදිෂ්ඨානයේ වීරිය නිසා. මොකද වීරිය අධික බුදු කෙනෙක්. ඒ නිසා තමයි සොළොසා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන මා වෙච්චර දීර්ඝ කාලයක් තවත් කාලයක් එහාට යන්න හිතලා ප්‍රාර්ථනාවක් කරා, මම ඊළඟට බුදු වෙනවා. මේ කරපු ප්‍රාර්ථනාවත් එක්ක ගෞතම නමින් මට කලින් මේ බෝසතාණන් වහන්සේ ඉක්මනින්ම බුදු වුණා වේ කියලා ප්‍රාර්ථනාවක් කරා. අන්න ඒ නිසා තමයි මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී බුදුහාමුදුරන්ට කලින් අපේ බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ ඉක්මන්කම, ඒ හදිස්සිය, ඒ වොමනාව නිසාම උන්වහන්සේ මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වුණා. හැබැයි උන්වහන්සේ බුද්ධත්වයට පත් උනේ මේ මහා බද්ද කල්පේ. මොකද උන්වහන්සේට ඉක්මනින් බුදු වෙන්න ඕන වුණාට තාම පාරමී පුරා ගන්න තිබුණා. දැන් බලන්න බුදුරු දෙනමක් අතර කාලේ නිකන් හිතන්න, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අපේ බෝසතාණන් වහන්සේ ගැන දේශනාවක් තියෙනවා. ඒ තමයි ගටිකාර සූත්‍රය. අහලා ඇතිනේ. ඒ කාලේ අපේ බෝසතාණන් වහන්සේගේ නම තමයි කියනවා ජෝතිපාල මානවකයා. යාළුවෙක් හිටියා ගටිකාර. මේ ගටිකාර කුඹල් කරුවෙක්. ඒ කියන්නේ වළං හදලා මැටි වලින් යම් යම් නිර්මාණ කරලා ඒවෙන් ජීවිතය ගැට ගහගත්ත බොහොම දුප්පත් අසරණ කෙනෙක්. අන්ධ දෙමව්පියන්ට අපෝපස්ථාන කරමින් වළං හදමින් ජීවත් වුණේ. හැබැයි Tamanට පුළුවන් විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රදේශයට වැඩම කරපු වෙලාවේ පොල්ලතු සෙවිලි කරලා කුටි හදලා පිරිසක් එක්ක එකතු වෙලා ආරාමයක් සකස් කරලා පූජා කරා. දවසක් කල්පනා කරා බණහලා ධර්මී වැටහිලා මගේ යාළුවා ජෝතිපාල මානවකයා කොහොම හරි බණහන් එක්කන් යන්න ඕන කියලා හිතුවා. ඒ වෙනකොට යාළු මිත්‍රකම් තිබුණත් අපේ බෝසතාණන් වහන්සේ බොහොම උසස් කුලයක කෙනෙක්. ඉතින් ඇවිල්ලා කිව්වා මේ යහළුව අන්න බුදු කෙනෙක් පහළ වෙලා යන් අපි බණහන්න කිව්වා. හැබැයි ඒ කාලේ අපි බුද්ධ කියාගත්ත හොරු ගොඩක් හිටපු කාලයක්. ඒ නිසා එක පාට බුදු කෙනෙක් පහළ වෙලා කිව්වට විශ්වාසයක් ඇති වුණේ නැහැ. හැබැයි ටිකක් වැරදි වචනයක් කටින් කියවුණා. ඔය මුඩු මහණන්ගේ බණහලා මට ඇති ප්‍රයෝජනයක් නැහැ කි. ඒක නරක වචනයක්, අකුසලයක්. දෙවනි වතාවෙත් කිව්වා යන් ආම් බුදු කෙනෙක් පහළ වෙලා අපි යන් කිය බණහන්. එතකොට දෙවනි පාරත් කිව්වා මං කිව්වනේ ඔය මුඩු මහණන්ගෙන් බණහලා මට ප්‍රයෝජනයක් නැහැ කි. තුන්වෙනි පාර ඔය වචනේ කියන්න පෙර ਉਹ කල්පනා කරා උපක්‍රමයක් යොදන්න ඕනේ. එහෙනම් අපි නාන්නයන් කියලා එකන් ගියා නාන්න. එහෙම නාන්න ගියත් ඒ කාලේ ඉන්දියාවේ අදත් එදත් තිබ්බ දෙයක් තමයි ඔය කුල ભેද කියන එක උඩරිම තිබ්බා. එතකොට පහත් කුලයේ කෙනෙක් කවදාවත් උසස් කුලයේ කෙනෙක් ගඟට බැහැලා නානකොට ගඟට බහින්නේ නැහැ. ඒ නිසා ජෝතිපාල මානවකයා නාලා ගොඩට එනකන් ගටිකාර ගම් ඉවුරට වෙලා හිටියා. ඉඳලා උඩට එනකොටම එක පාරට කල්පනා කර කර හිටියා කොහොම හරි මෙයා එක්ක යනවා කියලා ඇවිල්ලා නාලා උඩට එනකොටම ගිහිල්ලා ඇල්ලුවා කෙස් වැටිය. අල්ලලා ඔළුවෙන් හොල්ලලා යනවද නැද්ද බනහන්. අන්න එතකොට හිතුවා
මේ මං වගේ උසස් කෙනෙක්ගේ කවදාවත් මේ කෙස් වැටියෙන් අල්ලන්නේ නැහැ ගටිකාර වගේ කුඹල්කරුවෙක්. මේ නම් මට සැරින් මේ විදිහට කිව්වේ ඒකාන්තින්ම ඔය නම් බුදු කෙනෙක් වෙන්න ඇති. යම් කියලා ගියා. ගිහිල්ලා බණ ඇහුවා. බණ අහලා අවසන් වෙනකොට එදාම තීරණය කර අපේ බෝසතාණන් වහන්සේ මම අද පැවිදි වෙනවා. එදාම පැවිදි වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබුවා මේ තමයි මගෙන් පස්සේ ඊළඟට බුදු වෙන මහා පින්වන්ත කෙනා කියලා විවරණත් ගත්තා. එතකොට හැබැයි ගටිකාරට පැවිදි වෙන්න බැරි වුණා. ඇයි ඒ? තමන්ගේ අම්මා තාත්තා අන්ධයි. ඒ නිසා අන්ධ දෙමව්පියන්ට අපෝපස්ථාන කරගෙන හිටියා. හැබැයි අනාගාමී වෙනකම්ම ගිහි ජීවිතයේ තුල හොඳට බණ භාවනා කරලා බණ අහලා අනාගාමී ඵලයටපත් වෙලා සුද්ධාවාස බඹලව ඉපදුණා. එතකොට ඔය අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ ඉපදිච්ච ආත්මය. ඒ තමයි ජෝතිපාල මානවකය. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් වෙච්ච කාලේ. එහෙම ඉඳලා සිල්වත් පැවිදි ජීවිතය ගත කරලා මරණින් මත්තේ ඉපදුනා තුසිත දෙව්ලොව. තුසිත දෙව්ලොව බොහෝ කාලයක් ගත කරලා ආයමත් මනුස්ස ලෝකෙට ආව සිටුවරයෙක් වෙලා ඉපදුනා. එතකොට කාශ්‍යප බුද්ධ ශාසනයේ අන්තිම කාලේ. දැන් පිරිහීගෙන යන බුද්ධ ශාසනයේ අවසාන කාලේ. ඒ සිටුවරයෙක් වෙච්ච ආත්මේ අපේ බෝසතාණන් වහන්සේ දවසක් කල්පනා කරා මගේ සිටු නිවස විශාල කරගන්න ඕන කියලා පිරිසක් එකතු කරගෙන ගියා කැලේට. ලී දනු ටිකක් හොයන්න ගියේ. දොරවල් උළුවව හදන්න වහලට අවශ්‍ය ලී ටිකක් හොයන්න කැලේට යනකොට ඒ කාලේ දැන් බුද්ධ ශාසනය පිරිහිලා හාමුදුරුවෝ දකින්න අඩුයි. මෙහෙම කැලේ ඇවිදගෙන යනකොට මෙන්න කැලේ ඇතුලේ ඉඳන් ස්වාමීන් වහන්සේ නමක් පින්නව බොහොම සංවරව. එක පහරට ඈතින් එනවා දැකලා කැලේ හැංගුණා. කට්ටියටත් කිව්වා හැංගෙන්න කියලා. හැංගිලා බලාගෙන හිටියා උන්වහන්සේ කොහෙටද මේ වඩින්නේ. බොහොම සංවර ගමනින් ගමක් පැත්තට පිණ්ඩපාතේ වැඩි. කල්පනා කරා අපි බලමු උන්වහන්සේ කොහෙද ඉන්නේ. අර පියවර සටහන් ඔස්සේ ඇවිදගෙන ගියාම අවසන් වෙලා තියෙන ගහක් යට. කල්පනා කරා නේ උන්වහන්සේට මේ අපි වගේ පුංචි පැලක් හරි අටවගෙන ඉන්න බැරි කමක් නැහැ. නමුත් මේ කැලේට වෙලා ගහක් යට මේ පැවිදි ගුණධර්ම වඩන්නේ මොනවා හෝ උතුම් අරමුණක් නිසා තමයි. මට මේ තරම් විශාල සිටුමැදුරක් තිබිලත් මම මේ සිටුමැදුර විශාල කරගන්න තමයි මේ ආවේ. අපි කරපු ආපු ගමන පැත්තක තියලා උන්වහන්සේට කුටියක් හදමු කියලා අර පිරිස එකතු කරගෙන කැලේ ලී දඬු කපලා පුංචි පැලක් ඇටෙව්වා. පොඩි කුටියක් හැදුවා. හදලා අතු ගෙනහල්ලා වහලෙට සෙවිලි කරලා ඊළඟට බිත්ති වලට සම්පූර්ණයෙන්ම කොළාතු බැදලා ඊළඟට උන්වහන්සේට නිදා ගන්න පොඩි මැස්සක් වගේ ලීයෙන්ම හදලා වැල් වලින් ගැට ගහලා හැදුවා. දැන් පුංචි කුටියක් අර ගහ යට හදලා අවසන් වෙනකොට මෙන්න උන්වහන්සේ ගමට පිණ්ඩපාතේ ගිහිල්ලා ඈතින් වඩිනවා. කල්පනා කරා මේ මං කරපු දේ හරිද වැරදිද දන්නෙත් නැහැ. ඉක්මනට පැනලා හැංගෙමු කියලා කට්ටියත් එක්ක හැංගුණා. හැංගිලා බලාගෙන හිටියා උන්වහන්සේ මේ කුටියට වඩීද නැද්ද? බොහොම වෙහෙසටපත් වෙලා වැඩිය මේ ස්වාමීන් වහන්සේ අර කුටිය ඇතුළට වැඩම කරලා අර මැස්සේ වැඩ හිටියා. පාත්‍රේ පැත්තකින් තිබ්බා. පුදුම සතුටක් ඇති වුණා. හැංගිලා හිටියේ එළියට ඇවිල්ලා ගිහිල්ලා වැඳලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට මේ වගේ කුටි කැපද? එතකොට කිව්වා පින්වත මම මේ ගහ යට තමයි කිව්ව බොහෝ කාලයක් වැඩ හිටියේ. වැස්සට තෙමුණා පිණි බෑවා. නොයෙක් පීඩාවන්ටපත් වුණා. සතුන් සර්පයන් පවා මගේ ශරීරයෙන් පැනලා ගිය වාර සර්පයන් මගේ ඇඟ උඩින් ගිය වාර අනන්තයි. ඒ නිසා මේ වගේ කුටියක් හදලා පූජා කරපු ඔබේ දෑතට සිතූ පැතූ සම්පත් ලැබෙන සුරපුරක් බවටම පත් වේවා කියලා ආශිර්වාදයක් කරා. ඒ වෙලාවේ සාදු සාදු කියලා අනුමෝදන් වෙලා මේ සිටුවරයා කිව්වා මම මේ ස්වාමීනි ඔබ වහන්සේට తాවකාලිකයි මේ පොඩි කුටිය හැදුවේ. මම මෙතන ඔබ වහන්සේට හොඳ කුටියක් හදන්නම්. ඔබ වහන්සේට සක්මන් මළුවක් හදනවා. ඔබ වහන්සේට පැම් පොකුණක් හදනවා, ලිදක් හදනවා. ඔබ වහන්සේ දානි ලැබුණා හෝ නොලැබුණා හෝ අන්න අතන අපේ ගේ තියෙනවා දවස ගාන නිවසට පිණ්ඩපාතේ වඩින්න. අපි කැපකරු දායකයෝ හැටියට අපිව පිළිගන්න සේක්වා කියලා අර ස්වාමීන් වහන්සේට කුටියක් හදලා සක්මන් මළුවක් හදලා දිවි ඇතිතෙක් උන්වහන්සේට අප උපස්ථාන කරා. උන්වහන්සේ කුටියෙම වැඩ ඉන්න රහත් වෙලා පිරිනිවන් පෑවා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ පුංචි චෛත්‍ය ඒ කැලේම හදලා වන්දනාමාන කරා.
ඔය විදිහට පින් කරලා ආයෙමත් ඉපදුනා දෙව්ලොව. එහෙම දිව්‍ය ලෝකෙ ඉපදිලා දෙව්ලොවින් දෙව්ලොවට බොහෝ කාලයක් දිව්‍ය සැප සම්පත් වින්ද. දැන් මේ බුද්ධ ශාසන දෙකක් අතර කාලෙ මං කියන්නේ. එතකොට එහෙම දිව්‍ය සැප සම්පත් විඳලා අවුරුදු අසංකේයයට දැන් මනුස්ස ලෝකේ අර කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ දැන් 20000 ආයුෂ පිරිහිලා ආයෙමත් වැඩි වෙලා අසංකේයයට වැඩි වෙච්ච කාලේ මහා සුදස්සන නමින් සක්විති රජකම් කරා. එතකොට අර එක කුටියක් ස්වාමීන් වහන්සේ නමකට හදලා පූජා කරපු පිණෙන් මහා සුදස්සන සක්විති රජුරවන්ට දඹදිව 84000ක් මාලිගා පහළ වුණා කියන දෙවිවරුන්ට දිව්‍ය විමාන පහළ වෙනවා වගේ හැම නගරයකම එකම විදිහේ දිව්‍ය මාලිගා වගේ මාලිගා රජුරවන්ට පහළ වුණා කියන. උන්වහන්සේට අර මැස්සක් වගේ හදලා පූජා කරපු මේ පිණෙන් සත්රුවණින් යුක්ත ආසන ඇඳන් යහනාවල් අර මාලිගාවල පහළ වුණා කිය. ওই විදිහට බොහෝ කාලයක් සක්විති රජකම් කළ මහා සුදස්සන සක්විති රජුරෝ බොහොම ධාර්මිෂ්ඨව ලෝකේ පාලනය කරලා දවසක් කල්පනා කරා රටවාසීන් නගරවැසියන් කල්පනා කරා අපේ රජුරෝ කවදාවත් අපෙන් අයබදු අය කරන්නේ මිනිස්සුන්ටම මාලිගාවේ තියෙන හැමදේම දන් දෙනවා හැබැයි මිනිස්සු කල්පනා කර අපි රජ්ජුරුවන්ට යමක් එකතු කරලා දෙමු කියලා නගරවාසීන් එකතු වෙලා විශාල ධනයක් වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් එකතු කරලා කරත්තවල පටවගෙන විශාල පිරිසක් අරගෙන ආව මාලිගාවට. ඇවිල්ලා රජ්ජුරුවන්ට කිව්ව රජතුමනි රජ්ජුරුව මේක පිළිගන්න කිව්වා. මහා සුදස්සන සක්විති රජ්ජුරුව කියනවා දරුවනේ මට මේ ගබඩාවල දන් දෙන්න ආපහු ඒ විදිහටම පිරීලා යනවා කියලා මගේ පිනේ. ඒ නිසා දෙන්න මට අඩු වෙන්නේ ගබඩාවල පිරෙනවා. ඒ නිසා නුඹලගේ ධනෙ මට අවශ්‍ය නැහැ කිය මට ඇති තරම් සම්පත් වස්තුව මේ ගබඩාවල පිරීලා. ඒ වෙලාවේ රටවාසීන් කල්පනා කරා අපි මහා සුදස්සන සක්විති රජුරවන්ට එහෙනම් මීට වඩා ලස්සන මාලිගාවක් හදමු. එහෙම හිතලා වැවක් අයින බොහොම ලස්සන තැනක් පොළොව සුද්ධ කරා. සැලසුමක් හිතුවා අපි මේ වගේ වහල 84 කූටාගාර කියන එක පළවලට වෙන් වෙච්ච බොහොම ලස්සන දිව්‍ය විමානයක් වගේ මාලිගාවක් හදමු කියලා මිනිස්සු සැලසුම් කරලා පහවදා පිරිසත් එක්ක එනකොට අර හිතපු මාලිගාව ඒ විදිහටම එතන සට්ටුවණෙන් පහළ වෙලා කිය. මොකද ওই දීර්ඝ ආයුෂ ඇති කාලවල දිව්‍ය ලෝකේ වගේ කියන මනුස්ස ලෝකේ. ඒ කාලවල කල්ප වෘක්ෂ පවා මනුස්ස ලෝකේ පහළ වෙනවා කියලා. එතකොට අපිට පේනවා එහෙනම් මේ අපි ජීවත් වෙන කාලවල වගේ නෙමෙයි මේ කාලවල මනුස්ස ලෝක දිව්‍ය ලෝක වගේ. දැන් අර විශාල දිව්‍ය විමානේ වගේ මාලිගාව දැක්ක මිනිස්සු සාදුකාර දීලා රජුරවන්ට ඇවිල්ලා කිව්වා රජතුමනි හරිම පුදුමයි. රජතුමා මහා පින්වන්ත කෙනෙක්. රජතුමාට අපි මාලිගාවක් හදන්න පොළොව සුද්ධ කරලා අපි එතනට යනකොට විශාල දිව්‍ය විමානයක් වගේ මාලිගාවක් පහළ වෙලා. රජතුමා මේ මාලිගාවෙන් ඒ මාලිගාවට වඩින සේක්වා කියලා ආරාධනයක් කරා. මහා සුදස්සන සක්විති රජුරෝ කල්පනා කරා මම බොහෝ කාලයක් සක්විති රජකම් කරා. තමන්ගේ වැඩිමහල් පුතාට කතා කළ සක්විති රජකම දුන්නා. දීලා අමාත්‍යවරු රැස් කරලා දේවියත් පිරිසත් රැස් කරලා කියා හිටියා අද ඉඳන් මම සක්විති රජකම අතහැරලා මේ මාලිගාවට ගිහිල්ලා තවුස් දම් පුරනවා. ඒ නිසා එක අමාත්‍යවරයෙක් විතරක් මට ආහාර අරගෙන එන කෙනෙක් විතරක් කැරෙන්න කවුරුත් මාව මුණ ගැහෙන්න එන්න එපා කියලා. එහෙම කියලා සක්විති රජුරෝ මහා සුදස්සන සක්විති රජුරෝ අර පිය ගැට පෙළ ළඟට ගිහිල්ලා පළවෙනි පඩියට අඩිය තියලා අදිෂ්ඨානයක් කරා කාම විතර්ක මෙතන නවතිනු. ව්‍යාපාද විතර්ක මෙතන නවතිනු. විහිංසා විතර්ක මෙතන නවතිනු කියලා අදිෂ්ඨාන කරගෙන පියවරෙන් පියවර පඩි පෙළ උඩට නැගලා වාඩි වෙනකොට එහෙම හිත සමාධිමත් වුණා කියලා. අෂ්ට සමාපatti ලැබමින් බොහෝ කාලයක් අර මාලිගාවෙම තවුස් දම් පිරුවා කියලා. එහෙම තවුස් දම් පුරලා දවසක් අවුරුදු දහස් ගානක අසංකේයට ආයුෂ තියෙන කාලේ. එහෙම තවුස් දම් පුරලා දවසක් රැ හීනෙන් දකින්නවා දේවිය දකින්න තියෙනවනේ දැන් බොහෝ කාලයක් ගත වුණා. දරුවෝ දකින්න ඕනේ. අමාත්‍යවරු හෙට දවසේ මුණ ගැහෙන්න ඕන කියලා හිතුවා. එදා දේවියත් ඒ හීනේ ඒ විදිහටම දැක්කා. ආහාර අරගෙන ආපු අමාත්‍යවරයාට කිව්වා අද නගරේ අර මාලිගාවේ යටිමහලේ රැස්වීම් ශාලාවට දේවියත් අමාත්‍යවරු පිරිසත් දරුවෝ පිරිසත් එකතු කරන්. ඒ අය මුණ ගැහෙන්න ඕන.
ඒ පිරිස එකතු වුණාට පස්සේ එදා තමයි අවුරුදු ගානකට පස්සේ රජ්ජුරුව මාලිගාවෙන් පහළට බැහැපු දවස. පහළ එහාට බැහැලා අර පිරිසත් එක්ක කතා කරනකොට දෙවියට හිතුණා අනේ අද රජ්ජුරුව මරණයටපත් වෙයිදෝ කියලා හිතුණා. ඒ වෙලාවේ දේවිය අර රජ්ජුරුවන්ට ආරාධනයක් කරා මහා සුදස්සන සක්විති රජ්ජුරුවන්ට සක්විති රජතුමනි ඔබ වෙනුවෙන් 84000ක් දිව්‍ය මාලිගා වගේ මාලිගාවන් මේ දඹදිව් තලයේ පහළ වෙලා තියෙනවා. දෙවිවරුන්ට විමාන පහළ වෙනවා වගේ පැම්පොකුණු ඒ වගේම සත්රුවණෙන් යුක්ත යහනාවල් ආසන මහා පුදුම පිනක් තියෙන කෙනෙක් සක්විති රජ්ජුරුව ඔබ. ඒ නිසා මහා සුදස්සන සක්විති රජතුමනි ආයෙමත් මේ විදිහටම මනුලව ඉපදිලා මේ සක්විති රජකම්ම කරමින් ධාර්මිෂ්ඨව පාලනය කරන්න සිත් පහළ කරගන්න සීක්වා කියලා දේවී ආරාධනයක් කරා. එතකොට මහා සුදස්සන සක්විති රජුරෝ කියන දේවිය වැරදි කී ඔය ආරාධනෙ. ඔබ ඔහොම මට ඉල්ලන්න එපා කියෝ. ඔබ මෙහෙම කියන්න කිව්වා. සක්විති රජතුමනි ඔබට 84000ක් මාලිගා තියෙනවා. හැබැයි අලපතක දියක් රඳින්නේ නැහැ වගේ. ඒ මාලිගාවල් වල පංචකාමයන්ගේ ආදීනව සිහි කරලා ඒව ගැන සිත් පහළ කරන්නේ නැතුව මේ සැප සම්පත් වල ආදීනව අනිත්‍ය දකිමින් කාමයන්ගෙන් මිදිච්ච හිතක් ඇතුව බඹතලයේම හිත පිහිටවාගෙන බඹලෝ ඉපදිනා පාරමී සම්පූර්ණ කරගෙන මතු ලෞතුරා බුද්ධත්වයට පත් වෙන සේක්වා කියලා ආරාධනා කරන්න කිව්වා. ඒ වෙලාවේ දේවියට කඳුළු වැగిරුණා. නමුත් හිත හදාගෙන ආරාධනා කරා ඒ විදියට. එදා මහා සුදස්සන සක්විති රජුරෝ තමන්ගේ දේවිය උනේ එදා යසෝදරාව තමයි දේවිය හැටියට හිටියේ. දේවියටත් දරුවන්ටත් කතා කරලා කියනවා මම මේ විදිහට සසර පින් කරගෙන පාරමී පුරාගෙන ආපු කෙනෙක්. මොකද අෂ්ට සමාපatti වලටම හිත දියුණු කරලා දැන් පෙර ඥානෙ උපදවාගත්ත කෙනෙක්. ඒ වෙලේ කියනවා මම මේ තරම් ධ්‍යාන වඩාගෙන මෙච්චර කාලයක් මේ මාලිගාවේ හිටියා. අද මම බඹතලයට යනවා. ඒ බ්‍රහ්ම ලෝකයෙන් දෙව්ලොවට දෙව්ලොවින් බඹලොවට බොහෝ කාලයක් පාරමී පුරලා ඊළඟට ගෞතම නමින් මම සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ බුද්ධ ශාසනයෙන් නුඹලත් මේ දරුවොත් අමාත්‍යවරු සියලු දෙනාම නිවන් අවබෝධ කරන්න සිත් පහළ කරගන්න සීක්වා කියලා එහෙම දැස් පියාගත්තා. සක්විති රජුරෝ මහා සුදස්සන සක්විති රජුරෝ එහෙම නිින්දෙන් පිබිදියා වගේ බඹතලයේ පහළ වුණා. එතකොට බලන්න දැන් ඔය ඔක්කොම කාශ්‍යප බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ අතර. එහෙම බ්‍රහ්ම ලෝකේ ඉපදිලා මුළු බ්‍රහ්ම ආවිෂම ගෙවලා එහෙන් දෙව්ලොවට සදෙව්ලොවම ඉඳලා ආයම තුසිත දෙව්ලොව පහළ වුණා. ඒ වෙනකොට සක්‍ර දෙවියෝ බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමී තාම සියල්ල සම්පූර්ණයි. හැබැයි තාම මේ වෙනකොට දාන පාරමිතාවෙන් තව චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා පරමත්ත පාරමී කොටස. ඒ වෙනුවෙන් තමයි සක්‍ර දෙවියන් ආරාධනයක් කරන්නේ ජයතුරාපුරයට ගිහිල්ලා කුසතී දේවියගේ කුස පිළිසිඳගෙන දාන පාරමිතා පුරාගෙන ඊළඟට බුදු වෙන්න පාරමී සම්පූර්ණ කරන්න මනුස්ස ලෝකෙට ආයි වඩින්න කියලා. ඒ තමයි වෙස්සන්තර ආත්මය. ආපහු පල්ලෙහාට ඇවිල්ලා වෙස්සන්තර හැටියට රජකම් කරලා 7 වාරයක් මහ පොළොව පවා කම්පා කර කර දන් දීලා දාන පාරමිතාව පුරාගත්තා. එහෙම පුරාගෙන තමයි ආයමත් තුසිත දෙව්ලොවට ගියේ. එහෙම දෙව්ලොව ඉඳලා තමයි මේ මහා බද්ද කල්පේ 4 වෙනි අන්තක් කල්පයේ ආවිෂ අඩු වෙලා අවුරුදු 120ක් වෙනකම්ම තුසිත දෙව්ලොව ඉඳන් බලාගෙන ඉඳලා දෙවියන්ගේ ආරාධනය මත එදා දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවී කුස පිළිසිඳගෙන මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාන් වහන්සේ හැටියට අපේ බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට දැන් අපි කතා කරේ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම. දැන් අපි ඉන්නේ ගෞතම බුදුරජාන් වහන්සේත් පිරිනිවන් පාලා දැන් අවුරුදු 2500 ගාණක් වෙච්ච කාලෙක. දැන් මේ ආවිෂත් අඩු වෙලා මිනිසුන්ගේ ආවිෂ දැන් අවුරුදු 120 තිබ්බ ආවිෂත් දැන් බැහැලා අවුරුදු 60ට 70ට බැහැලානේ අපිට ආවිෂනේ. දැන් අද වෙනකොට මිනිස්සුන්ගේ පරම ආවිෂ අවුරුදු 70ක් 75ක ආවිෂක් තියෙනවා. ඔය ආවිෂ අඩු වෙන අවුරුදු 10ට අඩු වෙලා 4 වෙනි අන්තක් කල්ප විනාශ වෙනවා අනාගතේ. ඒ තමයි අවියායුධ වලින් එකිනෙකා මරාගෙන සිද්ධ වෙන සත් අන්තක් කල්ප විනාශය. ඒකෙන් පස්සේ ඉතුරු වෙන අයගෙන් ආයෙමත් පටන් ගන්න 5 වෙනි අන්තක් කල්පේ. ඒ 5 වෙනි අන්තක් කල්පේ මිනිස් ආවිෂ ටික
පරම්පරාවෙන් පරම්පරාවට ටික ටික හිමීට වැඩි වෙලා අවුරුදු ආයෙමත් වැඩි වෙන අවුරුදු අසංකේයයට. ඒ අසංකේයයට වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් අඩු වීගෙන ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 80000 වෙනකොට එදාට මනුස්ස ලෝකේ පාලනය කරන්නේ සංක කියලා සක්විති රජ කෙනෙක්. අන්නේ සංක කියන සක්විති රජුරුව මුළු ලෝකෙම සිල්වත්ව පාලනය කරන අහසින් යන සිවුරංග සේනා පිරිවරාගෙන යන සක්විති රජ කෙනෙක්. එදාට මේ සංක කියන සක්විති රජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බමුණ සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමා දේවිය බ්‍රහ්මවතී දේවිය. අන්නේ දෙන්නට දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දාට ලෝකෙ පහළ වෙන්නේ. අවුරුදු 18000ක් ගිහි ජීවිතය ගත කරන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සතර පෙරනිමිති දැකලා තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසව බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ කලකිරිලා මාලිගාවෙම උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන. එතකොට බලන්න අර තරම් දීර්ඝ ආයුෂක් ඇති කාලේ මිනිස් ආයුෂ අවුරුදු 80000ක් වුණත් දුෂ්කර ක්‍රියා කරන්නේ සතියයි. ඒ කැලේකට ගිහිල්ලා නෙමෙයි. මාලිගාවේ උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරලා අවසන් වෙනකොට මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරන. කෙස් ඇටිය කපලා අහසට විසි කරලා එදා අර අටපිරිකරේ තිබ්බ සිවුරු පිරිකර දරාගෙන අහසින්මයි කියන වඩින්නේ බුද්ධගයා පුණ්‍ය භූමියමයි එදාටත් බුද්ධත්වයට පත් වෙන්න උන්වහන්සේට උපකාර කරන්නේ. හැබැයි නාබෝධීන් වහන්සේ තමයි එදාට බෝධිය බවට පත් වෙන්නේ. අහසින්ම බෝමුලට වඩිනවා උන්වහන්සේ වැඩම කරලා පෙර බුදුවරු වගේම රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනි යාමේ චතුප්පාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොට හිමිදිරි උදෑසන අරුණෝදය සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 1,80,000ක් ලෝකේ පවතිනවා කියලා දේශනාවේ තියෙනවා. එතකොට අපේ බුදුහාමුදුරන්ගේ ශාසනය අදිෂ්ඨානෙන් හරි ධාතුන් වහන්සේලා හරි අරගෙන යන්නේ අවුරුදු කීයද? 5000යි කියන. මොකද අපේ බුදුරජාන් වහන්සේ පහළ වුණේ අල්පායුෂ්ක කාලෙක. අල්පායුෂ්ක බුදු කෙනෙක්. මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අන්තක් කල්ප විනාශයක් ළඟ උන්වහන්සේ පහළ වුණේ. එතකොට දැන් අපිට පේනවා මේ කියලා දුන්නේ මේ මහා බද්ද කල්පේ පහළ වෙච්ච කකුසඳ ගෝණාගමන කාශ්‍යප ගෞතම සිව් බුදුරජාන් වහන්සේලාත් අනාගතයේ බුදු වෙන මෛත්‍රී බුදුරජාන් වහන්සේ ගැන විස්තරයක්. ඒ නිසා අපිට පේනවා අපි ඉන්නේ කොච්චර භයානක තැනකද දැන්. අපි ඉන්නේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච මිනිස්සු සත්තු වගේ වෙච්ච කාලෙක. මොකද දේශනාවෙම තියෙනවා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් පහළට පිරිහෙනවා කියන්නේ බුදු කෙනෙක්වත් පහළ වෙන්නේ නැහැ දැන්. යන්තම් කලින් පහළ වෙච්ච බුදුහාමුදුරන්ගේ ධර්මය අද තිබුණාට ටිකක් ඉතුරු වෙලා මේ යුගයේ කෙලෙස් බහුල කාලයක්. විකෘති ආසාවන් බහුල කාලයක් කිය. දේශනාවේ තියෙන්නේ අධර්ම රාගයයි විෂම ලෝභයයි මිත්‍යා ධර්මයයි බලවත් වෙනවා කිය. එතකොට මිනිස් ආයුෂ අවුරුදු 100 ඉඳන් වේගෙන් පහළට අවුරුදු 10ට පිරිහෙනකොට මිනිස්සු සත්තුන්ට අන්ත වෙනවා කියන අනාගතේ. මෘග සංඥා පහළ වෙලා ලේ පිපාසිත විකෘති මිනිස්සු බිහි වෙන කාලයක් දැන්. හැබැයි අපේ පිනකට අපිට අර විකෘති මිනිස්සු ASCII හරි ජීවත් වෙන්න ලැබුණා. බණ ටිකක් අහන්න පින තිබුණා. පතිරූප දේශයක අපි ඉපදුණා. මනුස්ස ජීවිතේ ලැබුණා. කල්යාණ මිත්‍ර සේවනයේ එක්ක. මිනිසෙකුණත් හැමෝටම බණ අහන්න ලැබෙන්නේ නැහැ. හැමෝටම කල්යාණ මිත්‍ර සේවනයක් නැහැ. ශ්‍රණ සම්පත්තියක් නැහැ. අපිට ඒ ටික ලැබුණා. හැබැයි අමාරු කාලයක්. කොච්චර බණ ඇහුණත් ධර්මයේ දියුණු කරන්න අමාරුයි. හැබැයි වෙන විකල්පයක් නැහැ. ඒ නිසායි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ වෙන මොනවා කරන්නද? ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මයේ දියුණු කරන්න වීරියක් වඩා ගැලවෙන්න පුළුවන්. එහෙමනම් ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළා රැස් කරගන්න සියලු පින ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිණිසම උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. අපි රැස් කරගන්න සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍යස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියනවා.
අපේ ඉෂ්ට දේවතාවරු ආරක්ෂක දේවතාවරු මේ භූමි වලට අධිග්‍රෝහිත දෙවිවරු භූමාට දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සියලු දෙව් බඹුන් සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා අපි පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම ඔබේ මිය පරලොව ගිය දෙමාපිය ඥාතීන් මිය පරලොව ගිය අය සිහිපත් කරගන්න. පරම්පරාගත සියලු ඥාතීන් මිය පරලොව ගිය අය ඉන්නවා නම් ඒ අය සිහිපත් කරගන්න. ඒ අය සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන්න සැලසේවා කියලා ආශිර්වාද කරනවා.